විශේෂයෙන් අද අපි මේ මාධ්‍ය හමුව පවත්වන්න තීරණය කරේ ශ්‍රී ලංකාවේ මේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පහුගියදා ඉතාමත්ම රහසිගත ආකාරයට මෙරටේ පාර්ලිමේන්තුව වාර්තා කරන්නේ නැතුව රටේ ජනතාව දැනුවත් කරන්නේ නැතුව කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමෙන් පමණක් තිරිකුණාමලේ තෙල් ටැංකිය සමූහය ඉන්දියාවට පවරා දීම සඳහා වන ගිවිසුම අත්සන් කරා. මේ ගිවිසුම නිසා රටට ජනතාවට ඒ වගේම රටේ අනාගතයට වෙන බලපෑම් පිළිබඳව කරුණු දැනුවත් කරන්න තමයි අද අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. විශේෂයෙන් අපි දන්නවා අක්කර 850ක හෙක්ටයාර 345ක දැවැන්ත තෙල් ටැංකි සංකීර්ණයක් තමයි දැන් මේ ඉන්දියාවට නතු කර දෙන්න යන්න කටයුතු කරන්නේ. මේකෙන් ඉන්දියාවට තෙල් ටැංකි 14කුත් ලංකාවට තෙල් ටැංකි 24කුත් ඒ වගේම ඉන්දියාව සහ ලංකාව ඒකාබද්ධව හදන සමාගමට තෙල් ටැංකි 61කුත් ආදී වශයෙන් තමයි ආණ්ඩුව මේ තෙල් ටැංකි සමූහය පවරා දීම පිළිබඳව වාර්තා කළා තියෙන්නේ. එතකොට මේ තෙල් ටැංකි 61කින් මේ ඒකාබද්ධ සමාගමක් හදලා SPV Special Purpose Vehicle විශේෂ අවශ්‍යතා සඳහා වාහනය කියන උපාංගය පාවිච්චි කරලා මේ හදන තෙල් ටැංකි 61කින් 49ක් අයිති වෙන්නේ ඉන්දියාවටයි කියලා අපි හිතුවොත්. ඒ කියන්නේ 50ක් අයිති වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. එහෙමයි ඒක කියන්නේ. හදලා තියෙන සමාගමේ අයිතිය 49ක් ඉන්දියාවට කියලා හිතුවත් තෙල් ටැංකි 30ක් ඉන්දියාවට. එතකොට ඉන්දියාවට කලින් දෙන තියෙන 14යි මේ තෙල් ටැංකි 30යි ඉන්දියාවට යනවා. ඒක තෙල් ටැංකි 44ක්. 44ක් යනවා. අපි විශ්වාස කරනවා ඉදිරියේදී අනිත් තෙල් ටැංකි ටික හදා ගන්නත් මේ ඩොලර් අර්බුදය ඉස්සරහ අපිට ඩොලර් නැති නිසා බදු පදනමින් හෝ ඉන්දියාවේ තුරු ටැංකි ටිකක් ගන්නවා. ඒතර මෙන්න මේ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමේ මේ ආකාරයේ කටයුත්තේ මේ ගිවිසුම ඔවුන් අත්සන් කළා තියෙන්නේ 2072 දක්වා. ඒ කියන්නේ එතකොටම ආණ්ඩුව කියනවා අනිත් පැත්තෙන් අපි හදිස්සියේ මේ ගිවිසුම අත්සන් කරලා මේ කටයුත්තට බැස්සේ 2050 වෙනකොට මේ පොසිල ඉන්ධන පාවිච්චි කිරීම අවසන් වෙනවා. ඒ පොසිල ඉන්ධන පාවිච්චි කිරීම අවසන් වෙන නිසා ලෝකේ අපි කල්පනා කරා මේ කැලේට යට වෙලා තියෙන තෙල් ටැංකි ටික ඉක්මනට ප්‍රයෝජනෙට ගන්න. ඕක තමයි ආණ්ඩුවේ තර්කය. ආණ්ඩුව මේ අහිමි වෙලා යන දෙයක් රටට නැවත කැඳවගත්ත හා සමාන වටිනාකමක් රටට පෙන්වන්න හදන්නේ ඒක නිසා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙනම් 2050 නම් පොසිල ඉන්ධන අවසන් වෙන්නේ ඇයි 2072 වෙනකම් මේ ගිවිසුම අත්සන් කරන්නේ? අවුරුදු 50කට මේ ගිවිසුම අත්සන් කරේ මොකටද? ඒ ප්‍රශ්නට ආණ්ඩුව උත්තර දෙන්නේ නැහැ අද වෙනකම්. ඊළඟට ප්‍රශ්නේ මේ ගිවිසුම අත්සන් කරන කලින් අපේ ඛනිජ තෙල් පිළිබඳ අමාත්‍යවරයා ඉන්දියාවට කී වතාවක් ගියාද? ඉන්දියාවත් එක්ක සාකච්ඡා කීයක් කළාද? ඉන්දියාව පාර්ශවයෙන් කවුද සහභාගී වුණේ? ඉන්දියාව පාර්ශවයෙන් ලංකාවට ඇවිත් කී වතාවක් මේ ගැන සාකච්ඡා කළාද? කොරෝනා නිසා එන්න බැරි නම් Zoom සාකච්ඡා කීයක් තිබ්බද? ඒ Zoom සාකච්ඡාවල හරි කරපු සාකච්ඡාවල හර ලිඛිත වාර්තා තියෙනවද? එතන මේ ගිවිසුමේ අනුව මේ ගිවිසුමට එළඹෙන්න කලින් මේ හදිස්සිය සකස් කරපු SPV සමාගම ඒකාබද්ධ සමාගම ඒකේ මොකද්ද අවශ්‍යතාවය? එතන මේ තෙල් ටැංකි ප්‍රමාණය මේ 61ක ඒකාබද්ධ සමාගමක් හදන්න හදපු ශක්්‍යතා අධ්‍යයන වාර්තාවකෝ මේක ඩොලර් මිලියන 550කට අගය කළා නම් ඒ තක්සේරු කරපු තක්සේරු වාර්තාවකෝ කවුද ඒ තක්සේරුව කළේ? ඉතින් මේවා කවුරුත් දන්නේ නැහැ. මේ අපේ රටේ ජනතාව දන්නේ නැහැ. මේක මේ ඉතාමත්ම සරල ගනුදෙනුවක් නෙමෙයි. අපි දන්නවා දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයෙන් විසින් මෙතන මේ තෙල් ටැංකි සමූහය හැදුවේ ඒකේ තියෙන භූදේශපාලනීය පිහිටීමේ වැදගත්කම නිසා. මොකද මේකට ආසන්නයේම තියෙනවා ඉතාමත්ම ලෝකේ වටිනාම ස්වභාවික වරාය. ඒ වරායේ නැව් හංගන්න පුළුවන් වරායක් හැටියට හඳුනනවා. ඒ වරායට ඒකාබද්ධ කළා තමයි මේ තෙල් ටැංකි සමූහය හැදුනේ. නිසා වරායෙන් තෙල් පොම්ප කරන්න පුළුවන් කෙලින්ම මේ තෙල් ටැංකි වලට. එතන මේ වරායට ආසන්නයේම තියෙන්නේ තෙල් ටැංකි 14 කියන්නේ වටිනාම තෙල් ටැංකි 14.
ඒ තෙල් ටැංකි 14 වමනාව තමයි ඒ තෙල් ටැංකි හදලා තියෙන්නේ තෙල් පිරිපහදු කරලා නිෂ්පාදන හැටියට. තෙල් නිෂ්පාදන ගබඩා කරන. ඒ නිෂ්පාදනය කරන තෙල් ගබඩා කිරීමට තමයි පහළ කොටසේ ආසන්නම තෙල් ටැංකි 14 හදලා තියෙන්නේ. උඩ කොටස හදලා තියෙන්නේ පිරිපහදු කිරීම සඳහා රැගෙන එන තෙල් ගබඩා කරන. එතකොට මේ පද්ධතිය එකක්. මේක සැලසුම් කරද්දිම බ්‍රිතාන්‍යයෙන් සැලසුම් කරන්නේ එක පද්ධතියක් හැටියට. නැතුව මේ පහළ කොටස ඉන්දියාවට දෙන්න ඉහළ කොටස අපි ගන්න කියලා බෙදන්න නෙමෙයි. පහළ කොටසේ ටැංකි හදලා තියෙන්නෙම ප්‍රොඩක්ෂන් නිෂ්පාදන ඉක්මනින් බෙදා හැරීම සඳහා. ඉහළ කොටස තියෙන්නේ ගබඩා කිරීම සඳහා. තවත් ටැංකි ප්‍රමාණයක් තියෙනවා. ඒ ටැංකි තියෙන්නේ ඒ පිරිපහදු ක්‍රියාවලියට සකස් කරන අමුද්‍රව්‍ය පෙට්‍රොකෙමිකල් ගබඩා කරන්න. ඒතර කෙමිකල් ගබඩා කරන්න ඕන තියෙන එකේ නිෂ්පාදන ගබඩා කළ හරියන්නේ නැහැ. එතන මේ මුළු ක්‍රියාවලියම පද්ධතියක් හැටියටයි අපි සලකන්න ඕනකම තියෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ සලකා බලලාද පහළ ටැංකි 14 ඉන්දියාවට දෙන්න. පහළ ගෙටත් බෙදාලා ඉහළ ගෙටත් බෙදාලා බෙදාගත්තේ කොහමද? ඒ මොන පදනමින්ද? අර අපි පොඩි කාලේ කොම් පිට්ටු හදනකොට වගේ එහෙම බෙදන්න පුළුවන්ද මේ තෙල් ටැංකි? ශක්්‍යතා අධ්‍යයනයක් නැහැ. තාක්ෂණික ඇගීම් වාර්තාවක් නැහැ. කරපු සාකච්ඡාවක වාර්තා නැහැ. පාර්ලිමේන්තුව දන්නේ නැහැ. පාර්ලිමේන්තුව වහලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයේ හැම දෙයකම දන්නේ නැහැ කියන ඇමතිවරු ඉන්නේ. ඒගොල්ලෝ දැන් අත උස්සලා පස්සේ ඇවිල්ලා ඥක් ඥක් ගන්නවා. ඉතින් මොකද්ද මේ? මේකද රටක පාලනය? ඉතින් හරි පැහැදිලි අපි විශ්වාස කරනවා අද මේක හදලා තියෙන්නේ එහෙම් පිටින්ම බරපතල විදියට ඉන්දියාව ඉස්සරහා දන ගහලා අපට මතක් වෙන්නේ 1987 ජූලි 29 වෙනිදා බලෙන් පරිප්පු දාලා ජයවර්ධන මහත්තයාගේ අතඹරලා අපකීර්තිමත් ඉන්දු ලංකාවේ විශ්වාසම් කරලා 1,50,000ක් විතර ඉන්දියා හමුදාව ලංකාවට ගොඩ බැහැපු ඉතිහාසෙ ලංකාවේ හමුදාව හිටියේ 70000යි ඒ වගේ දෙගුණයක හමුදාවක් ලංකාවට ගොඩ බැස්සුවා. එදා ඊට පස්සේ ජේන් ඩික්සිට් ඉන්දියාවේ මහ කොමසාරිස් වරයා හිටපු මහ කොමසාරිස්වරයා විශ්‍රාම ගිහිල්ලා ලියපු කොළඹ ඇසයින්මන්ට් කියන පොතේ කොළඹ භූමිකාව කියන පොතේ ඒ අපකීර්තිමත් ඉතිහාසයේ සටහන් කරලා තියෙනවා. දැන් අපි ආයෙ පාරක් කියවන්න සිද්ධ වෙනවා කොළඹ භූමිකාවේ රාජපක්ෂ යුගයේ කතාව. එදා ජේ.ආර්. ජයවර්ධන යුගයේ කතාව වගේම තමයි අද වර්තමාන රාජපක්ෂ යුගයේ කතාවත්. එදා ජේ.එන්. ඩික්සිට් කියපු කතාව තව අවුරුදු ගානකින් තව කවුරු හරි ලියයි. නමුත් ඒ වෙනකොට අපිට තෙල් ටැංකි ටික අපේ රටට අහිමි වෙලා තියෙන්නේ. ඒ සඳහා යන ගමන තමයි මේ අද ගමන් කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ඔබට මතක් කරගන්න ඕන මේ තෙල් ටැංකි කතාව කියනකොට ඉන්දියාව ලෝකේ තෙල් වල බරපතල ආධිපත්‍යයක් දරනවා. ඉන්දියාවේ ප්‍රධාන සමාගම් ගණනාවක් තියෙනවා. ඒ සමාගම් ලැයිස්තු කරද්දී 2022 ප්‍රධාන සමාගම් වර්ග කිහිපයක් තියෙනවා. එයින් එක සමාගම් වර්ගයක් තමයි මහා රත්න සමාගම. අනිත් සමාගම් වර්ගය තමයි නව රත්න සමාගම. අනිත් වර්ගය තමයි මිනි රත්න සමාගම. දැන් ඉන්දියාවේ ගත්තොත් මේ මහා රත්න සමාගම් තියෙන 10ක්. ඒ 10 මේ ලැයිස්තුවේ තියෙනවා. heavy electrical limited 1964 ඒක දැන් තියෙන්නේ 5 වෙනි ස්ථානයේ. පළවෙනියට තියෙන්නේ දැන් ඒ සමාගම. ලැයිස්තුගත කරාම පළවෙනි සමාගම. දෙවෙනි සමාගම ಭಾರತ್ ಪೆಟ್ರೋಲಿಯಂ ಕಾರ್ಪೊರೇಷನ್. 3 coal india limited. 4 GAIL India Limited, Hindustan Petroleum Corporation Limited, Indian Oil Corporation Limited, National Thermal Power Company Limited, Oil and Natural Gas Corporation Limited, Power Grid Corporation of India Limited, Steel Authority of India Limited. මේ 10න් 9ක්ම මේ අවසානයේ යකඩ පිළිබඳ ආයතන ඇරෙන්න අනිත් 9ක්ම තියෙන්නේ ඛනිජ තෙල් සම්බන්ධ ආයතන. ඒ කියන්නේ ඉන්දියාවේ දැන් මේ වෙනකොට මහා රත්න, නව රත්න, මිනි රත්න සමාගම් තියෙන 343ක්. මේ මහා රත්න සමාගම් 10න් 9ක්ම තියෙන්නේ ඉන්දියාවේ ඛනිජ තෙල් සම්බන්ධ සමාගම්. ලංකාවේ තියෙන ඔක්කොම බංකොලොත් රත්න සමාගම්. මහා රත්නත් නැහැ, නව රත්නත් නැහැ, මිනි රත්නත් නැහැ, බංකොලොත් රත්න. ශ්‍රී ලංකන් එයාලයින් බංකොලොත් රත්න. ඛනිජ තෙල් බංකොලොත් රත්න. විදුලි බලයේ බංකොලොත් රත්න. CTB බංකොලොත් රත්න. ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර කියන්නේ බංකොලොත් රත්න.
හැබැයි ඉන්දියාවේ තියෙන්නේ මහරත්න. ඉතින් මේ දෙක එක තමයි දැන් මේ ගැටුම තියෙන්නේ. දැන් මේ දෙක එක තමයි මේ තරඟය තියෙන්නේ. ඒකෙන් අපි ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව, ශ්‍රී ලංකාවේ අපේ අනාගත දරු පරම්පරාවේ පැවැත්ම තීරණය කිරීමේ අයිතිය අරන් තියෙන අද කවුද? අපිට ඉන්දියාවත් එක්ක ඉන්දියාවේ ජනතාවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවත් එක්ක ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාව අපේ ආසන්නම රට. රාජතාන්ත්‍රික වශයෙන් අපි විශ්වාස කරන ඉන්දියාව අපි අතර තියෙන ඓතිහාසික මහා සම්බන්ධයක්. බුදුරජාණන් වහන්සේගේ ඒ මහා දැනුම, දාර්ශනය, බුද්ධ දහම ශ්‍රී ලංකාවට ගෙනාවා මිහිඳු මහ රහතන් වහන්සේ. ඉන්දියාවයි අපි අතර තියෙන ඒ තරම් බැඳීමක්. අපේ ඉන්දියාව ගැන ගෞරවයක් තියෙනවා. අපේ ජනතාව දඹදිව වන්දනා බාන යනවා. අපේ ඉන්දියාව අපේ සහෝදර මව් රට වගේම බැඳීමක් තියෙනවා ආගම සම්බන්ධයෙන්. හැබැයි අපි ඉන්දියාව අපේ රටට ඇඟිලි ගැහිම, දේශපාලන වශයෙන් මැදිහත් වීම, අපේ රටේ ස්වෛරීභාවයට මැදිහත් වීම ඉතිහාසය පුරාම අපි බැහැර කළා තියෙනවා. ඒකෙන් ඉන්දියාවේ ජනතාවත් එක්ක මේ අපිට ප්‍රශ්න තියෙනවා. අද අපි ඉන්දියාවේ මේ බල දේශපාලන ඉස්සරහා ජනගස්සන්නේ ඉන්දියාවේ ජනතාව නෙමෙයි අපේ මේ කෑදර පාලකීන් විසින්. සල්ලි වලට බලයට කෑදර පාලකීන් විසින්. ඉතින් ඒක විශේෂයෙන් අවධාරණය කරන්නත් ඕන. විශේෂයෙන් මම මතු කරනවා 1956 මැයි මාසයේ 26 වෙනිදා පාර්ලිමේන්තුවේදී එවකට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු මහත්මයා මතු කරපු කාරණාවක්. එතුමා කියනවා පාර්ලිමේන්තුවට oil everyone knows is of vast importance in the world today. A country that does not produce its own oil is in a weak position. From the point of view of defense, the absence of oil is a fatal weakness. ඒ කියන්නේ තමන්ගේ තෙල් නිපදවන්නේ නැති රටක් මේ ඊටාම දුර්වල රාජ්‍යයක් බවට පත් වෙනවා, දුර්වල ස්ථානයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා ඔයිල් කියන්නේ මේ වර්තමාන ලෝකේ, අද ලෝකේ ඊටාමත්ම පැතිරිච්ච වටිනාකමක් සහිත දෙයක්. ඒතර රටක් ඔයිල් නිෂ්පාදනය කරන්නේ නැත්නම් තමන්ගේම ඔයිල් ඔවුන් ඉන්නේ ඊටාමත්ම අවාසනාවන්ත දුර්වල ස්ථානයක, විශේෂයෙන් ආරක්ෂා පැත්තේ. ජවහර්ලාල් නේරු මතු කරන්නේ ඒක. ඒ රට ආරක්ෂා පැත්තෙන් ඉන්නේ ඊටාමත්ම දුර්වල තැනක කියලා. ඉතින් ඉන්දියාවට ඔයිල් සම්බන්ධ තියෙන ආරක්ෂාවත් එක්ක ප්‍රශ්නයක්. ඒක අපිට මේ සාකච්ඡාව ඉදිරියට දැනගන්න පුළුවන්. ඉතින් මේ ලෝකේ ඔයිල් කියන්නේ හුදකලා අපිට නම් වාහනයට ගහන භූමි තෙල් ලිප පත්තු කරගන්න දෙයක් වුණාට ඔයිල් කියන්නේ දේශපාලනයත් එක්ක එකට ගහිච්ච දෙයක්. ඔයිල් කියන්නේ බලයත් එක්ක එකට ගහිච්ච දෙයක්. ලෝකේ බල ශක්තිය අද ලෝකේ පාලනය කරන මෙවලම් වලින් එකක්. ඒක ඉතාමත් හොඳින් ලියලා තියෙනවා මෙන්න මේ කෘතියේ ඩැනියෙල් ගර්කින්. මේක ලෝකේ මේ ඉන්ධන කර්මාන්තයේ ඉන්න අය සලකන්නේ ඉන්ධනවල මහා වංශය හැටියට. The price, the epic quest for oil, money and power. මේක වරින් වර වුන් අලුත් කරනවා මේ පොත. මේ පොතේ ඉදිරියේ එන කොටස, එමන ඉදිරි එඩිෂන් එක ඊළඟ පිටපත එන්න පුළුවන්කම තියෙනවා. ශ්‍රී ලංකාව කියන රාජ්‍ය මේ ඔයිල් කර්මාන්තයේ ඉස්සරහා දන ගහපු අතීතය කියලා. ශ්‍රී ලංකාවට මේකේ පරිච්ඡේදයක් වෙන් වෙනවා. අදත් මේ ඩැනියෙල් ගර්කින් කියන පුද්ගලයා ජීවත් වෙනවා. ඔව් වරින් වර මේ පොත ලියලා තියෙනවා. මේ ඔයිල් වලින් කොහොමද රටවල් පාලනය කරන්න කියලා. ඉතින් ඒ තත්ත්වයට ලංකාව අද වැටෙමින් තියෙනවා. විශේෂයෙන්ම දැනටමත් ඉන්දියාව ලෝකේ පිරිපහදු කර්මාන්තයේ ඔයිල් වල දැවැන්තම සමාගමක් වන රිලයන්ස් සමාගම ඉන්නවා. මම හිතන්නේ මම දන්න තරමට දැනට විශාලම පිරිපහදු සමාගම තියෙන ලෝකේ රිලයන්ස්ලා. ඔවුන් දවසකට බැරල් ලක්ෂ 12ක් පිරිපහදු කරනවා. ඔයිල් බැරල් ලක්ෂ 12ක් පිරිපහදු කරනවා. සිංගප්පූරුව ඔයිල් නැහැ. නමුත් සිංගප්පූරුව ඔයිල් පිරිපහදු කිරීමේදී විශාලම මධ්‍යස්ථානයක් වෙලා තියෙනවා. සිංගප්පූරුවේ දූපත් තියෙනවා, සම්පූර්ණ දූපත් ඔයිල් රිෆයිනරි තියෙන පිරිපහදු මධ්‍යස්ථාන. විශේෂයෙන් ජුවගන් කියන දූපත සිංගප්පූරුව ලක්ෂ 12ක් ලක්ෂ 6ක් දවසකට පිරිපහදු කරනවා. ෂෙල් කම්පැනි ලක්ෂ 5ක්
ඔයිල් පිරිපහදු කරනවා. බුකනරි කියන දූපත ඒත් සම්පූර්ණ එක්සෝන් මොබයිල් කියන ඔයිල් කම්පැනියේ පිරිපහදු මධ්‍යස්ථානය සිංගප්පූරුවේ. ෂෙල් කම්පැනියට තියෙන්නේ මුළු ෂෙල් කියන ඔයිල් කම්පැනි අපි කවුරුත් දන්නවා. ෂෙල් කම්පැනියට තියෙන්නේ මුරු පිරිපහදු කටයුතු සඳහා හෙක්ටයාර 145යි. එතකොට ලංකාවේ මේ තිරිකුණාමලේ තෙල් ටැංකි පද්ධතියක් සහිතව තියෙනවා හෙක්ටයාර 345ක්. ඉතින් ලෝකේ විශාලම ඔයිල් සමාගමක් වෙන ෂෙල් සමාගමට තියෙන්නේ හෙක්ටයාර 145යි. හැබැයි අද අපි මේ දෝත පුදලා දෙන්න යනවා හෙක්ටයාර 345ක්. ලංකාවේ තිරිකුණාමලේ අපට තියෙන එකක් මේක. අපේ දෙයක් මේක. ඒක අනුන්ගේ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම අපි දන්නවා තිරිකුණාමලේ කියන්නේ ආර්ථික මර්මස්ථානයක්. LTT සංවිධානය වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ සලස්ම තිබුණා තිරිකුණාමලේ ඔවුන්ගේ ප්‍රධාන අගනගරයක් බවට පත් කරන්න. ඒකට ප්‍රධාන උවමනාව තිබුණේ ස්වභාවික වරායක් තියෙනවා. පුල්මුඩේ ಖನಿಜ වල නිදිය තියෙනවා. විශාල ආර්ථික සම්පත් තියෙනවා. මේක දියුණු කරන්න පුළුවන් නම් ඒක රටක දැවැන්ත සම්පතක්. තිරිකුණාමලේ ගැන අපි අවස්ථා කිහිපයක් කතා කරලා තියෙනවා. පහුගිය කාලේ මේ තිරිකුණාමලේ සංවර්ධන සැලැස්මක් තිබුණා. මුළු තිරිකුණාමලේ දිස්ත්‍රික්කයේම ටවුන් ප්ලෑන් එකක් තිබුණා. අක්කර 12000ක් සංවර්ධනය කිරීම සඳහා. ආසියානු සංවර්ධන බැංකුව මේකට මුදල් වෙන් කළා තිබුණා. ආසන්න වශයෙන් අක්කර 12000ක් කියන්නේ හෙක්ටයාර 4615ක්. ඒතර මෙන්න මේ හෙක්ටයාර 4615ක නගර සංවර්ධන සැලැස්මක් ඇතුලේ තියෙන එක දෙයක් තමයි මේ තෙල් ටැංකි සමූහය. ඒතර මේ තෙල් ටැංකි සමූහය ගලවලා ගන්නවා කියන්නේ වෙන රටකට යනවා කියන්නේ ඒක බරපතල තත්ත්වයක්. අපි අපේ රටේ ජනතාවට ඊටාම ගෞරවයෙන් අවධාරණය කරනවා මේ තත්ත්වය. මේ තත්ත්වයේ ස්වභාවය. මොකද අපි දන්නවා ඉන්දියාවට ජාතික ප්‍රතිපත්තියක් තියෙන ඔයිල් සම්බන්ධයෙන්. අපට ජාතික ප්‍රතිපත්තියක් ඔයිල් සම්බන්ධයෙන් ඇත්තෙත් නැහැ, මුකුත් සම්බන්ධයෙන් ඇත්තේ නැහැ. අපිට දැන් පේන විදිහට අපේ ආණ්ඩුව වලට මේ ආණ්ඩුව වල ප්‍රතිපත්ති තියෙන විකිණිල්ලට විතරයි. අරපොදයක් වෙනකොට විකුණම් කණ එක විතරයි ප්‍රතිපත්ති තියෙන්නේ. නැතු වෙන දෙයකට ජාතික ප්‍රතිපත්ති නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි කියන්න ඕන 2003 දී IOC එක ලංකාවට එනකොට IOC එකේ ප්ලෑන් එක තිබුණේ තියෙන්නේ LNG, lubricant, natural gas, petrochemical, petroleum මේ ආදි වශයෙන් සියල්ල සඳහා. ඒ නිසාම IOC එකේ සැලැස්ම ඉදිරියේ තියෙන්නේ මොකද්ද? ඉදිරි IOC සැලැස්ම ඔවුන්ගේ සැලැස්මට අනුව තියෙනවා 2002 දී ඔවුන් මාකටිං කම්පැනි එකක ස්ටෝරේජ් ටර්මිනල් ට්‍රින්කෝ ටර්මිනල් කම්පැනි පිහිටවනවා. 2022 මුලින්ම ආපු එකේ 2022 දී මේකේ ගබඩා සමාගමක් පිහිටවීම, 2025 වෙනකොට රිෆයිනරි කම්පැනියක් පිහිටවීම, 2028 දී එක්ස්ප්ලොරේෂන් කම්පැනි කසකස්තාන්, මොසැම්බික්, සූදාන්, වියට්නාම් වල ආරම්භ කිරීම, 2030 දී පයිප්ලයින් කම්පැනියක් ආරම්භ කිරීම, 2030 දීම ප්‍රොඩක්ෂන් කම්පැනියක් ආරම්භ කිරීම. මොකද ඉන්දියාවේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෙන්ටර් R&D සෙන්ටර් එක මේවා සැලසුම් කරලා තියෙන්නේ. ඔවුන්ගේ ජාතික ප්‍රතිපත්තියේ තියෙන්නේ 2002 දී මාකටිං කම්පැනි ආරම්භ කිරීම. 2003 දී ඔවුන් ලංකාවට එනවා. 2022 දී ගබඩා කම්පැනි ආරම්භ කිරීම. 2025 දී රිෆයින් කම්පැනි ආරම්භ කිරීම. මේ ආදි වශයෙන් 2030 දක්වා උන්ට සැලැස්මක් තියෙනවා. අපේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වලට එහෙම සැලැස්මක් නැහැ. අපේ ජාතික ප්‍රතිපත්ති නැහැ. ඔවුන්ට ඊට පස්සේ ඉදිරියට තියෙනවා බයෝ එනර්ජි, සෝලාර් එනර්ජි, හයිඩ්‍රොජන් එනර්ජි මේ ආදි වශයෙන් සැලසුම් තියෙනවා. HNC blend, synthetic fuel and shell oil මේ ඔක්කොම තියෙනවා. නැනෝ ටෙක්නොලොජි එක තියෙනවා. පෙට්‍රොකෙමිකල් තියෙනවා. ඔවුන්ගේ සැලැස්ම ගොඩක් තියෙනවා. අපිට මොකුත් නැහැ. සැලසුමක් තියෙන ප්ලෑන් එකක් තියෙන පාලනයකින් කිසිම ප්ලෑන් එකක් නැති එදා වේලට විකුණම් කන ආණ්ඩුවක් ගනුදෙනු කරනකොට ඒ රටේ සම්පත් වලට වෙන විනාශය තමයි අද අපි මේ ශ්‍රී ලංකාව තුල අත්විඳිමින් භුක්ති විඳිමින් ඉන්නේ. මේකේ භයානකම දේ මොකද්ද? මේකේ භයානකම දේ තමයි අපි දන්නවා තවත් සැලැස්මක් තියෙනවා
ඉන්දියාව සහ ලංකාව ආසන්නයේ පිහිටීම නිසා මේ ඔබ දකින්නේ ඉන්දියාවේ සහ ලංකාවේ සිටියමත් එක්ක අපට සහ ඉන්දියාවට තියෙන ආර්ථික සහ මේ දීවර මුහුදු කලාපේ අපි කවුරුත් දන්නවා ලංකාවට පල්ලෙහෙන් වෙන රටක් නැහැ. ලෝකේ එහා කෙළවර ඇන්ටාර්ක්ටිකාවට යනකම් ඉන්දියන් සාගරයේ අපි තමයි ඉන්නේ කෙළවරේම සහ මුදුනේම. අපි ලංකා සිටියම අනිත් පැත්තට හරවලා බැලුවොත් එහෙම අපි ලංකාවේ ඉන්නේ ආසියාවේ ඉහළින්ම. ශ්‍රී ලංකාව තමයි ඉන්දියාවට ඇතුල් වීමේ දොරටුව. ආසියාවට ඇතුල් වීමේ දොරටුව. අපි පාසල් යන කාලේ සමාජ අධ්‍යයනයට ඉගෙන ගත්තේ ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියලා. අපි ඉගෙන ගත්තේ ලංකාව ලෝකේ සිටියමේ ඉන්දියාවට පල්ලෙහෙන් එල්ල නැටයක් වගේ. හැබැයි අපි ආක්‍රමණය කරන යටත් විජිත පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින් ඉඳලා වර්තමාන ඇමරිකානු ඉන්දියානු චීන ආදී වශයෙන් වන යටත් කිරීමේ අභිලාෂයෙන් ඉන්න අයට දක්වා අපි යටත් කරන්න බලාගෙන ඉන්න කට්ටිය සිටියම අනිත් පැත්තට හරවලා තමයි දැන් අපි බලන්නේ මෙහෙමනම් ඒගොල්ලෝ බලන්නේ මෙහෙම. අපි බලන්නේ මෙහෙම. අපි දරුවන්ට අපි උගන්වලා තියෙන්නේ සිටියම මෙහෙම. හැබැයි අනිත් කට්ටිය බලන්නේ මෙහෙම. එතකොට ලංකාවේ ඉන්නේ මුදුනේම. ලෝකේ ගෝලාකාරයි. ඒ ගෝලාකාර ලෝකේ ශ්‍රී ලංකාවේ ඉන්නේ ආසියාවේ මුදුනේම. ඔවුන් එහෙම බලාගෙන තමයි අපි ආක්‍රමණය කරන සැලසුම් හදන්නේ. අපි බලාගෙන ඉන්නවා එතකොට ඉන්දියන් සාගරයේ මුතු ඇටය එල්ලගෙන මොකද වෙන්නේ කියලා. හැබැයි උන් බලාගෙන ඉන්නවා ආසියාවට ඇතුල් වීමේ දොරටුව. මීට උඩින් රටක් නැහැ. මේකට කොහොමද ඇතුල් වෙන්නේ කියලා බලාගෙන. ඒ නිසා තමයි ඉන්දියාවේ අගමැතිලා ලංකාවට ඉතා ඉක්මනින් එන්න යන්නේ. ඉන්දියාවේ විදේශ ඇමති ඇවිල්ලා යනකොටම චීනේ විදේශ ඇමති එන්න යන්නේ. ඒ අපේ රට භූදේශපාලනයේ තියෙන වැදගත්කම. ඉතින් මේ තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නයක් හම්බන්තොට වරාය පිළිබඳ ප්‍රශ්නයක් කොළඹ වරාය සංවර්ධන නගරය පිළිබඳ ප්‍රශ්නයක් මේ ආර්ථික මර්මස්ථාන වලට උන්ගේ පැමිණීම පිළිබඳ ප්‍රශ්නයක් අපේ දුර්වල දුබල කෑදර පාලකීන් ඔවුන් කැඳවා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අපි සලකා බැලිය යුත්තේ මේ භූදේශපාලනයේ තුල තියලා නැතු එහෙම පිටින් කියලා නෙමෙයි. ඒත් යන බලද්දී අපිට පේනවා විශේෂයෙන්ම 2002 ඉඳලා මේ අපේ රටට මේ පාලමක් ඉදිකිරීම හරහා මන්නාරමෙන් විශේෂයෙන්ම ධනුෂ්කොඩි ඉඳලා තලේ මන්නාරමට පාලමක් ඉදි කරන්න යෝජනා ඉදිරිපත් වුණා. 2015 සැප්තැම්බර් මාසයේ 2002 ඊට කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියාවට ගිහිලා ජයලලිතා මහමැතිතුමියට මේ පාලම ඉදිකිරීම පිළිබඳ වාර්තාවක් දුන්නා. නැවත 2015 දී රනිල් වික්‍රමසිංහ පාලනයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්දියාවට ගිහිල්ලා නැවත මේ යෝජනාව ඉන්දියාවේ ප්‍රවාහන ඇමති නිතින් ගඩ්කාරි වෙත ඉදිරිපත් කළා 2015 සැප්තැම්බර් මාසයේ. ඒක ඉන්දියානු එක්ස්ප්‍රස් වාර්තා කළ තිබුණා ඒ පිළිබඳව. මේ පාලම ඉදිකිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? තල්නේ මන්නාරම පෙරියන්කුලම ඒ 30 පාර වවුනියාව ඒ 30 පාර කැබැති කොල්ලාව හොරවපතාන ඒ 29 පාර තිරුකුණාමලේ ඒ 12 පාර. තලේ මන්නාරමේ ඉඳලා තිරුකුණාමලේට ඉතාමත්ම ළඟ මාර්ගයක්. තලේ තිරුකුණාමලේ තෙල් ටැංකි සමූහයේ අයිතිය ඉන්දියාව ගන්නව නම් උන්ට වටේ යන්න ඕනේ නැහැ. මේ පාලම හැදුව ගමන් අනිවාර්යයෙන්ම තලේ මන්නාරමේ ඉඳලා තිරුකුණාමලේට ඒ 12 පාර දක්වා ධනුෂ්කොඩියේ ඉඳලා තිරුකුණාමලේට ඉතා කෙටි පාරක් තියෙනවා. අපි මේ රටේ ජනතාවට අවධාරණය කරනවා. අපි ඔබට අවධාරණය කරනවා. මේක තමයි සැලැස්ම. මොකද්ද? ඊළඟට එන්නේ ධනුෂ්කොඩි හරහා එන පාලම, පෝක් සමුද්‍ර සංධිය හරහා ඉදිරිපත් වෙන පාලම, පෝක් සමුද්‍ර සංධිය එහෙම නැත්නම් ආදම්ගේ පාලම, රාමසේතු පාලම, හනුමන්ත පාලම මේ ඔක්කොම කියන්නේ එක නමක්. මේ හනුමන් පාලම, පෝක් සමුද්‍ර සංධි පාලම, ආදම්ගේ පාලම ඒක තමයි ඉන්දියාවෙන් ලංකාවට කෙටිම තැන. ඒ කෙටිම තැන පාලම ඉදිකිරීමත් තිරුකුණාමලේ තෙල් ටැංකි ටික ඉන්දියාවට පැවරීමත් ඒක අභිලාෂයක්.
ඒ අභිලාෂය මොකක්ද? ශ්‍රී ලංකාවේ කෙටිම පාරක් කරා තෙල් ඊළඟට පයිප්ලයින් එදෙනවා. ඒ පයිප්ලයින් හරහා තමයි තෙල් එන්නේ. ඒ පයිප්ලයින් හරහා එන තෙල් තමයි අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ තීරණය කරන්නේ. මේක අතිශය බරපතලයි. විශේෂයෙන් මේ බරපතල ප්‍රශ්නය අපි අවධාරණය කරනවා අපේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලාට, ආගමික නායකයින්ට, සිවිල් සංවිධානවලට මේ පිළිබඳ සිහි බුද්ධියෙන් ඉන්න සියලු දෙනාට මේකට මැදිහත් වෙන්න කියලා. ආණ්ඩුවේ තර්කය තමයි ඩොලර් නැති නිසා, වෙන කරන්න දෙයක් නැති නිසා, ණය බේරන්න බැරි නිසා අපිට ඩොලර් ඕන නිසා විකුණන්න සිද්ධ වෙලා තියෙනවා කියලා. එහෙම කියලා සාධාරණීකරණයක් කරන්න හදනවා රටේ ජනතාව ඉස්සරහා. ඒකයි අපි මුලින්ම ආවේ මේක පිළිබඳව කවුද දන්නේ? ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වහලා තියෙන්නේ මේකට. ඒ වහලා තියෙන වෙලාවේ තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. මේක අතිශය බරපතල තත්ත්වයක්. ඊළඟට මේ ගනුදෙනුව මේකත් වැදගත්. දැන් අපි දැක්ක මීට කලින් ගනුදෙනුව වල පිටිපස්සේ හිටපු කට්ටියක් ඉන්නවා. දැන් මේ ගනුදෙනුව පිටිපස්සේ කවුද ඉන්නේ? තෙරුකෝනාමලේ තෙල් ටැංකි ගනුදෙනුව පිටිපස්සේ කවුද ඉන්නේ? අපි මීට කලින් දැක්කා රෑ 12යි 6ට අස්සම් කරපු කෙරවල පිටියේ යුද දනවි ගනුදෙනුව පිටිපස්සේ හිටපු කට්ටිය පස්සේ තමයි අනාවරණය වෙන්නේ. විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ෆර්ඩිනැන්ඩස් එයා තෙල් සංස්ථාවේ සභාපති වෙලා ඊට පස්සේ හිටපු සභාපති අයින් කරලා ඊට පස්සේ විදුලි බල මණ්ඩලයේ සභාපති අයින් කරලා එයා විදුලි බල මණ්ඩලයේ සභාපති වෙලා හිටපු ඇමතිවරු අයින් කරලා පපට් ඇමතිලා දාගෙන ඒ වැඩේ කරා. කෙරවල පිටියේ කිව්ස්ම අස්සම් කරේ. දැන් මේ තෙල් ටැංකි ගනුදෙනුවේ කවුද ඉන්නේ? ඔබ අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකාවේ තියෙන අධිකාරියක්. කලින් ලේකම් කාර්යාලයක් තිබුණා PRDS කියලා. PRDS කියන්නේ Petroleum Resources Development Secretariat. khanija සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය. පස්සේ මේ ලේකම් කාර්යාලය khanija සම්පත් සංවර්ධන අධිකාරිය බවට පත් වුණා. දැන් මේ ගනුදෙනු මේ ක්‍රියාවලිය අපේ රටේ khanija සම්පත් පිළිබඳ සංවර්ධනයක් කරනවා නම් මෙන්න මේ PRDA khanija සම්පත් සංවර්ධන අධිකාරිය මැදිහත් වෙන්න ඕන. දැන් මේ අධිකාරියේ කවුද ප්‍රධානියා? දැන් මේ අධිකාරියේ හිටපු ප්‍රධානියා තමයි ශාලිය වික්‍රමසූරිය. ශාලිය වික්‍රමසූරිය කියන්නේ දැන් ශාලිය වික්‍රමසූරිය කියලා කියන්නේ කාල්ටන් නිවාසයේ අයිතිකරු. එයා කලින් හිරේ ගියා. ඊට පස්සේ එළියට ආවා. දැනට මෙන්න මේ PRDA එකේ ඔහු ඉන්නවා. ඔහු khanija අමාත්‍යවරයාගේ උපදේශකවරයෙක් හැටියටත් ඒ වගේම අධ්‍යක්ෂ මණ්ඩලෙත් ඉන්නවා PRDA එකේ. ඒත් අපි දැන් අහනවා මෙරට ජනතාවගෙන් සහ මාධ්‍යයෙන් මේ ශාලිය වික්‍රමසූරියගේ කාර්යභාරය හොයලා බලන්න. මේ ගනුදෙනුවේදී මෙරට ජනතාවගේ වගකීමක් ඒක. මේ ශාලිය වික්‍රමසූරිය කවුද? ඔහු මේ khanija තෙල් ක්‍රියාවලියත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ඊළඟට තව පුද්ගලෙක් ඉන්නවා. එයා එංගලන්තේ ඉඳලා ආවේ. එයා දැන් මේ අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්. එයා ඕවිටිගම. මම දන්නේ එච්චරයි. එයා හැබැයි අපි දන්නවා එංගලන්තයේ වැඩ කරා ඇබර්ඩීන් වල. ඇබර්ඩීන් කියලා කියන්නේ මේ khanija තෙල් කර්මාන්තයේ ප්‍රධාන මර්මස්ථානේ, මූලස්ථානේ. ලෝකේ khanija තෙල් වල මූලස්ථානේ වගේ තියෙන ඇබර්ඩීන්. ඒ ඇබර්ඩීන් වල වැඩ කළ මේ පුජ්‍යලයා පස්සේ වියට්නාමෙත් ওই khanija තෙල් සම්බන්ධ වැඩ කරලා වියත්මකට සම්බන්ධ වුණා. අපේ රටේ තියෙන වියත්මක ඒකේ හුඟක් ඉන්න කට්ටිය තමයි මේ ආණ්ඩුවේ ඔය මේ වගේ තනතුරු වලට සම්බන්ධ වුණේ. මෙයා බ්‍රිතාන්‍ය පුරවැසියෙක්. මෙයාට බ්‍රිතාන්‍ය පුරවැසි භාවය තියෙනවා. දැන් ඔහු ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔහු මේ khanija තෙල් සම්පත් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්. දැන් මේ රටේ මාධ්‍යෙන් ඉල්ලා හිටනවා
සමාජ ජාල ක්‍රියාකාරකින් ඉල්ලා හිටනවා මෙන්න මේ ශාලිය වික්‍රමසූරිය ගැනත් ඕවිටිගම ගැනත් හොයලා බලන්න. ඔවුන් මේ ගනුදෙනුවේදී මේ ක්‍රියාවලියේදී ඔවුන් කරන ලද කාර්යභාරය ගැන හොයලා බලන්න. ඔවුන් මේ ගනුදෙනුවේ කොතනද ඉන්නේ කියලා හොයලා බලන්න. මොකද මේවා මෙහෙම කියන්න සිද්ධ වෙන්නේ මේ රහසිගත පුජ්‍යලයෝ ජනවරමක් නැති අය. ඡන්ද නැති අය. මහ ජනතාව ඡන්දේ දීපු නැති අය. ජනතාවගෙන් ඡන්දයක් ගත්තේ නැති අය. හැබැයි මේගොල්ලෝ තමයි මේ ගනුදෙනු වල ලොකු කාර්යභාරයක් කරන්නේ. ඔවුන්ගෙන් තමයි අවසානයේ අපේ රටේ අනාගතය තීරණය කිරීම තීන්දුව වෙන්නේ. අපි දන්නවා මීට වඩා තව ගනුදෙනු තියෙනවා. රාජපක්ෂ පවුලේ ඉන්දියාවේ වෙන ඥාතිත්වයන් තියෙනවා. ඒවා පැත්තකින් තිබ්බත් ඍජුව මේ තෙල් ක්‍රියාවලියට සම්බන්ධ පුජ්‍යල දෙන්නෙක් තමයි ශාලිය වික්‍රමසූරිය සහ ඕවිඩ්ගම කියන්නේ. ඔවුන්ගේ කාර්යභාරයකුත් මේ පිළිබඳව තියෙනවා. ඊළඟට දැන් මේ රටට හංගලා ගහපු ගැහිල්ල මේ ගිවිසුම සාධාරණීකරණය කරන්න පහුගිය දවසේ අපි දැක්කා පත්තරයක මේ ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයයි කංජිතේ සංස්ථාවයි ඒ දාලා තිබුණා සම්පූර්ණ පිටුවක් පිරෙන්න මේ දැන්වීම. පිටුවක් පිරෙන්න දැන්වීමක් දාලා තියෙනවා. මේ දැන්වීමේ තියෙන්නේ 1920 දශකයේදී ඉංග්‍රීසි නිදිකල 87 ඉන්දු ලංකා හවුල් ව්‍යාපාර විඟ වූ 2003 ටැංකිය 99 ඉන්දියාවට බදුන් 2017 දී ටැංකිය 99 වසර 99කට ඉන්දියාවට බදු වීමට එකඟ වුණු තිරුකුණාමලේ තෙල් ටැංකිය යලි රටට කියලා. යලි රටට ගෙනාවේ නෑ මේක. මොකද මේ ඉන්දියාවෙන් ගලවගෙන ගිහිල්ලා ඉන්දියාවේ තියෙද්දි ආයි මෙහෙට ගලවගෙන ආව නෙමෙයි. මේ යලි රට නෑ මේ රටේම තමයි තියෙන්නේ. මේ රටේම තියෙන තෙල් ටැංකි මේ. ඒවා විකිණීමට ආයේ අවුරුදු 50කට 2072 වෙනකන් ලෝකේ පොසිල ඉන්ධන නැති වුණත් තියාගන්න පුළුවන් විදියට යුසුන් අස්සම් කරලා පුදලා දෙන්න යන්නේ. මේක අපූර්ව පින්තූරයක් තියෙනවා කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ තියෙන්නේ ජාතික කොඩිය හිටවනවා කියලා. හැබැයි මේ තියෙන ගම්මන්පිල ජාතික කොඩිය ගලවනවා. මේ තියෙන ජාතික කොඩිය හිටවනවා නෙමෙයි. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ගම්මන්පිල ගලවනවා. දැන් ඔබට තේරෙනවා මේ මුළු ක්‍රියාවලිය හරියට අධ්‍යයනය කරොත් තේරෙන්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය තිරුකුණාමලෙන් ගලවන්න තමයි මේ හදන්නේ. හැබැයි පෙන්වන්නේ හිටවනවා කියලා. ජාතික කොඩිය ඔසවනවා කියලා පෙන්නලා ගලවන වැඩක් මේ යන්නේ. මේකට විරුද්ධ වෙන්නේ. සෑම පුරවැසියෙකුටම තියෙන අයිතියක්. අපිට ගෑස් සිලින්ඩරේ ප්‍රශ්නේ තියෙනවා. ගෙදර ගෑස් සිලින්ඩරේ පිපිරෙයිද යද්ද කියලා බයෙ ඉන්නේ. අපට අද වේලක් කෑවොත් ඊළඟ වේල කන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දරුවන්ට පොත් ටික ගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ගොවියන්ට වගා කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දීවරයන්ට මූද යන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය ව්‍යාපාරිකින්ට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අමුද්‍රව්‍ය නැතිකමේ ප්‍රශ්නයක් තියෙනවා. පෞද්ගලික අංශයට ඩොලර් නැති ප්‍රශ්නයක් තියෙනවා. භාණ්ඩ ගෙන්නන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. භාණ්ඩ විකිණෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. එළවලු කන්න බොන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම කරන්න අපිට රටක් තියෙන්න ඕන. මේ රටක් තිබුණොත් තමයි ඔක්කොම කරන්න පුළුවන් වෙන්නේ. නෑ කියලා පෙන්නලා ජනතාවට තියෙන අමාරුකම් බැරිකම් පෙන්නලා પરම්පරා ගානකට අපේ රට සංවර්ධනය කරන්න තියෙන. අපේ රට විදේශ විනිමය ගේන්න තියෙන. අපේ රටේ අනාගත සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න තියෙන ජාතික සම්පත් විකුණන්න දෙන්න එපා. මේක සෛරීත්‍ය සම්බන්ධ ප්‍රශ්නයක්. භූදේශපාලනයේ ගැටුමක් පිළිබඳ ප්‍රශ්නයක්. අවසානයේ තුන්වෙනි ලෝක යුද්ධයක් ඉස්සරහා සිද්ධ වුණොත් අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. හැබැයි සිද්ධ වුණොත් අපට පැත්තක ඉඳලා බැට ගන්න වෙන ප්‍රශ්නයක්. ඒ භූදේශපාලනයේ ආසියාවේ අභිමානයක් ඇතුව ජීවත් වෙන්න ඕන රටක් නිර්වත් කරලා වනසල දාන්න හදන මේ අවස්ථාව තීරණාත්මක ලෙස පරාජය කළ යුතුයි. තීරණාත්මක ලෙස පරාජය කළ යුතුයි. ඉතින් අපි ආයෙ පාරක් ගෞරවයෙන් නමස්කාර කළා ඉල්ලා හිටනෝ අපේ රටේ මහා සංඝරත්නයෙන් විශේෂයෙන් මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් ඒ වගේම කතෝලික පියතුමන්ලාගෙන් ක්‍රිස්තියානි පියතුමන්ලාගෙන් ඒ ආගමික නායකින්ගෙන් ඉස්ලාම් හින්දු
අනිකුත් සියලුම ආගමික නායකින්ගෙන් ඒ වගේම මෙරට ආදරය කරන දේශප්‍රේමී මිනිසුන්ගෙන් මෙට මැදිහත් වේ. මේ අවස්ථාව ඉස්සරහට යන්න දෙන්න එපා. මේක තෙල් සංස්ථාවේ වෘත්තීය සමිතිවල ප්‍රශ්නයක් නෙමෙයි. මේක විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති වල ප්‍රශ්නයක් නෙමෙයි. මේක දේශපාලන පක්ෂ හැටියට අපේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක සමස්ත ජනතාවගේ ප්‍රශ්නයක්. මේ රට දිහා ආදරෙන් බලා ඉන්න, මේ රට යලි සකස් කරලා ගොඩනගලා මේ ණයබරින් ගලවගෙන අපේ රටේ ජනතාව දියුණු කරන්න, අපේ රට දියුණු ගන්න, ඒ සඳහා බලාපොරොත්තු දැස් දල්වගෙන ඉන්න අද පාසල් යන අපේ දරුවන්ගේ ප්‍රශ්නයක්. අප අධිගෙන ගන්න උගන්වන්න මහන්සි වෙන දරුවන්ගේ ප්‍රශ්නයක්. විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් කවදා හරි දවසේ ලංකාවට තමන්ගේ දරුවොත් එක්ක එන්න බලාගෙන ඉන්නවා නම් ඔවුන්ගේ ප්‍රශ්නයක් මේක. අන්න ඒක නිසා ඒ සියලු දෙනා වෙනුවෙන් මේ රට බේරා ගැනීමේ වමනාව තියෙන හැම දෙනා වෙනුවෙන් මේ මහා ආර්ථික සම්පත තිරුකුණාමලයේ තෙල් ටැංකි සමූහය ශ්‍රී ලංකාවෙන් උදුරා දාන්න ඉඩ නොතියන්න. අපේ ජාතික කුඩිය ගලවන වගේ අපේ මාතෘ භූමියට අයිති මේ සම්පත ගලවා දාන්න ඉඩ නොතියන්නේ කියලා අපි මේ රට ආදරය කරන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබතුමා දිගින් මේ තෙල් ප්‍රශ්න ගැන කතා කරා. ඒත් අපි දකින්නද මාධ්‍ය වාර්තා කරන තාමත් මේ තෙල් පොලින් තියෙනවා. කියන්නේ තෙල් ලංකාවේ වාහන වලට කඩවි දෙන්නේ තෙල් මේ වෙනවා. ඇත්තට මේ තෙල් පොලින් නෑ මේ තෙල් ටැංකි ටික හදාගත්තා. තෙල් පොලින් එන්නේ නෑ මේ තෙල් ටැංකි ටික හදාගන්න තිබ්බා. අපි දැක්ක පහුගිය දවස්වල ලෝකේ පුරා කොරෝනා අර්බුදය ආපු වෙලාවේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතාමත්ම පහළ වැටුණා. එතකොට දැනටත් කණ්ඩිය දේශ සංස්ථාවේ ඉංජිනේරුවන් විසින් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ නිර්දේශයක් අනුව පහුගිය දවස්වල පහුගිය කාලේ මම කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට මේ පැන සාකච්ඡා කළා. තෙල් සංස්ථාවේ ඉංජිනේරුවන් විසින් වෘත්තීය සමිති මැදිහත් වෙලා මේ තෙල් ටැංකි ටික යලි ප්‍රතිසංවිධානය කිරීම සඳහා වාර්තාවක් හදලා තියෙනවා. ඉංජිනේරු වාර්තාවක් හදලා තියෙනවා. ඒකේ වුන් කියලා තියෙනවා ඩොලර් මිලියන 45ක් වගේ ගාණකින් මේ තෙල් ටැංකිය යලි ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් කියලා. ඒකට පළවෙනි අධ්‍යයනයේ තෝරගන්න ඕන තෙල් ටැංකි ටික, දෙවෙනි අධ්‍යයනයේ තෝරගන්න ඕන තෙල් ටැංකි ටික පෙන්නලා තියෙනවා. ඉතින් ඩොලර් නැත්තම් ඩොලර් ණයක් ගන්න ඕනේ ඒකට. මේ තෙල් ටැංකි ටික රිපෙයාර් කරන්න. ඒ රිපෙයාර් කරලා තෙල් ටැංකි ටික පුරවගත්තා නම් බොර තෙල් නැහැ කියලා මේ පිරිපහදු වහන්න ඕන වෙන්නේ නැහැ. දැන් මේ ඉන්දියාවේ ප්ලෑන් එක තියෙන පිරිපහදුවක් එතන ගහන්න. එහෙනම් පිරිපහදුවක් අපිනේ හදන්න ඕන. එතකොට අපිට තෙල් ගහන්න ඕන වෙලාවට තෙල් ගහගෙන ලෝක වෙළඳ පොලේ තෙල් මිල වැඩි වෙනකොට වැඩි කරන්න ඕනේ නැහැ. අපට පුළුවන් මාළදිවෙන්ටත් තෙල් විකුණන්න. මාළදිවෙන්ටත් තෙල් විකුණන්න. අර මම ඔබට කලින් පෙන්නපු මේ පින්තූරේ හරි පැහැදිලිව තියෙනවා මේ අපට තියෙන අයිතියයි ඉන්දියාවට තියෙන අයිතියයි. බලන්න මේ පින්තූරේ මේ බෙන්ගාලේ ඉන්දියන් එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් එකක් මෙතන තියෙනවා. මෙතනත් ඉන්දියානු ආර්ථික කලාපයක් තියෙනවා. මේ පැත්තේ ඉන්දියානු ආර්ථික කලාපයක් තියෙනවා. ඒතකොට මෙතන මේ බෙන්ගාලේ මේ බේ ඔෆ් බෙන්ගෝල් කියන කොටස විතරයි ඒක නැත්තේ. මෙතන සිංගප්පූරු මේ කොටස. මේ තියෙන ඉන්දියාවට අයිති ආර්ථික කලාපේ. මේ තියෙන අපේ කලාපේ. ඒතර මේ අපේ කලාපේ අපට තෙල් සම්පත තියෙනවා. ගෑස් සම්පත තියෙනවා. මන්නාරමේ ගෑස් නිදි හොයාගෙන තියෙනවා. ඒතර ඉන්දියාව විශාල කලාපයක්. අපේ කලාපේ පුංචි. හැබැයි අපට ගෑස් එනකොට අපට මේ තෙල් ටික ගන්නකොට අපට මේ තෙල් පිරිපහදුව වැදගත් වෙනවා. මොකද මේ තෙල් පිරිපහදුව අපට සකස් කරගත්තම මේ තෙල් ටැංකි ටික අපට පොලිමේ ඉන්න ඕන වෙන්නේ නැහැ. අද පොලිමේ ඉන්න ඕන වෙලා තියෙන්නේ මොකද්ද? අපට මෙහෙම දෙයක් නැතිකම. හැබැයි දෙවනි ලෝක යුද්ධ නිසා හරි අපට රත්තරන් නිදානයක් වගේ මේ තෙල් ටැංකි ටික තියෙනවා. පුළුවන් නම් වන්දනාව යන ගමන් හරි අපේ රටේ මිනිස්සු ගිහිලා බලන්න මේ තෙල් ටැංකි ටික. යන්න පුල්මුඩේ කංජවැල් නිදිය බලන්න. දරුවෝ එක්කගෙන යන්න. අන්න එදාට පේනවා මේවා හදාගත්තොත් අපේ රට ණය නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ ණය ගන්න ඕන රටක් නෙමෙයි. අනිත් රටවල් වලට ණය දෙන්න පුළුවන් රටක්. අපි හදන්න ඕන, අපි හදනවා ඇත්තටම ශ්‍රී ලංකාව ණය ගන්න රටක් නෙමෙයි ණය දෙන රටක් කරන්න පුළුවන්. පුළුවන්. ඒ මේවා හදාගත්තොත් අපිට ඩොලර් එනවනේ. අපි ඉගෙනගෙන තියෙන්නේ අපිට උගන්වලා තියෙන්නේ ණය ගන්න රටක් කියලා 1951 ඉඳලම. ලංකාව ණය ගන්න රටක් නෙමෙයි ණය දෙන රටක් කරන්න පුළුවන්. භූතානෙට මෙහෙම සම්පතක් නැහැ.
මාලදීවෙන්ට මෙහෙම සම්පතක් නැහැ. නේපාලෙට මෙහෙම සම්පතක් නැහැ. මේක අපට හම්බෙච්ච සම්පතක්. මේ දෙවන ලෝක යුද්ධයේ යුද්ධයක් තමයි. හැබැයි යුද්ධයේ අතුරුඵලයක් හැටියට හරි අපට හම්බෙච්ච සම්පතක් මේක. ඒකින්ද තෙල් පොලිමේ ඉන්න ඕනේ නැහැ අපේ රටේ මිනිස්සු. ගෑස් පොලිමේ ඉන්න ඕනේ නැහැ. හැබැයි මේවා ගිවිසුම් ගහලා දුන්නොත් නම් 2072 ඉදිරියට අපිට පොලිමේ ඉන්න වෙනවා. ඒක පැහැදිලි. මීට අමතරව ප්‍රශ්න තමයි මේ විදුලිය කපන එක. එමතුමා කියන විදුලිය කපන්නේ නැහැ කියලා ඒකේ සමාධිකාරතුමා කියන විදුලිය කපනවා කියලා. මොකද මේ ප්‍රශ්නේ මේ දෙන්න දේවල් ටිකක් කියන්නේ. දෙයියෝ දනි අපි නොදනි. අපට තේරෙන්නේ නැහැ. මොකද අපි දන්නවා මම දන්න දේ තමයි මේ හැම දෙයකින්ම පෙන්වන දෙයක් තියෙනවා. මේවා මේ අත්‍යවශ්‍ය දෙයක්. මේවා අපිට පාලනය කරගන්න බෑ දැන්. දැන් මේවා කාට හරි දෙන්න ඕන කියලා. මේ කවුරු හරි මැදිහත් කළ මේ විශ්ලේෂණ ඕන කියලා. මොකද අපි දන්නවා විදුලි බල මණ්ඩලයේ දිගින් දිගටම සිද්ධ වෙච්ච දෙයක් තමයි ඉස්සර හදිසි විදුලි මිල දී ගැනීම පෙන්නලා විදුලි බිල වැඩි කිරීම. විදුලි බල මණ්ඩලයේ පාඩු ලබලා තියෙන්නේ ජනතාව හොරට කරන්ට් එක අරගෙනවත් ලයිට් බිල නොගෙව ඉඳලත් නෙමෙයි. ඔය වෙලා තියෙන්නෙම හදිසි මිල දී ගැනීම නිසා. ඒ හදිසි මිල දී ගැනීම හදන්නෙම මෙන්න මේ විදුලි බිඳ වැටීම එක්ක. ඒක තමයි ලංකාවේ තියෙන ජාතික විදුලි ජනන සැලැස්ම කියලා එකක්. හැබැයි දැන් මේ ජාතික විදුලි ජනන සැලැස්මට අනුව නෙමෙයි සිද්ධ වෙන්නේ. මහජන උපයෝගිතා කොමිසම තියෙනවා. මහජන උපයෝගිතා කොමිසමට අවසානයේ සිද්ධ වුණා ඊයේ පෙරේදා මේ විදුලි කැපීමට අනුමැතිය දෙන්න. ඔවුන් කැමැත්තෙන් නෙමෙයි අනුමැතිය දුන්නේ. මම දැක්කා ජාතික මේ මහජන උපයෝගිතා කොමිසම සභාපතිතුමා මාධ්‍යවලට කිව්වා. ඔවුන් කැමැත්තෙන් නෙමෙයි අනුමැතිය දුන්නේ. හැබැයි එහෙම තත්ත්වයකටපත් උනේ මේ දැන් තියෙන්නේ ඇත්තටම ගත්තොත් නහයට උඩින් ගියාට පස්සේ S2 ගිලුණද කියලා අහලා වැඩක් නැහැ. නහයටත් උඩින් ගිලුණාට පස්සේ ආයි අහලා වැඩක් තියෙනවා S2 ගිලිලා තියෙන්නේ. S2 බේර ගන්න දඟල වැඩක් නැහැ වගේ තරත් වගේ අපි ඉන්නේ දැන්. දැන් ඩොලර් නැති නිසා පෝර එන්නේ නැහැ. ඩොලර් නැති නිසා විදුලිය නැහැ. ඩොලර් නැති නිසා ගෑස් නැහැ කියන කතාවනේ මේ කියන්නේ. දැන් අපිට ජනතාවට කියනවා හිත හදාගන්න කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතනට වැටුනේ කොහොමද? ඉබේ වැටුණා නෙමෙයි මේ වැට්ටුවා. මේ ඩොලර් අර්බුදයට අපේ රට වට්ටලා තියෙන්නේ. අදටත් හැබැයි ওই ප්‍රශ්න අර රටේ මුදලි ජැපෙන රටේ සම්පත් මංකොල්ල ගන්න රටේ සල්ලි වලින් ජනතාවගේ බදු මුදල් වලින් සුරසැප විඳින ටික දෙනෙකුට නෑ. ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න නෑ. ඒගොල්ලන්ට මෙහි රයිට් කපලා වෙන රටක ගිහිල්ලා ඉන්නත් පුළුවන්. එහෙම කට්ටිය ඉන්නවනේ වන්ත අපේ රටේ. ටික දෙනෙක් හරි ඉන්නවා. ඉතින් ඒකින්ද දැන් රටේ ජනතාව අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්න වලට එක උත්තරයක් හොයාගන්න ඕන. නැත්නම් ප්‍රශ්නෙන් ප්‍රශ්නේ උත්තර හොයලා ගිහලා හරියන්නේ නැහැ. ඒ වුණාට මේ රටේ ජනතාවේ ප්‍රශ්න මතකයෙන් දැන් අලුත් නාඩගම මම හිතේ කරනවා මෛත්‍රී පරිසරය සිරිසෙන්ස මේ ආණ්ඩු පක්ෂද මට එන්නේ. රටේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන අලුත් නාට්‍ය ප්‍රෝග්‍රෑම් වගේ අපිට දැනෙන්නේ මෛත්‍රී පරිසර ආණ්ඩුවේ පක්ෂ සම්බන්ධව. එයාගෙන මෙයා විචින කරන මෙයා කියන මෙයා විචින කරනවා ඔබතුම මොකද දකින්නේ? ඉතින් ජනතාවට බලන් ඉන්න තමයි වෙලා තියෙන්නේ. අපිට ඒව ගැන එච්චර කියන්න අදහස් නැහැ. ඒගොල්ලෝගේ අර්බුදයේම ප්‍රකාශයටපත් වෙන විදිය නේද? අපි ඉතින් ඒ වගේ දිහා නරබල මේවා ගැන අවධානය යොමු කරන්න ඕන. ඒවා හොඳයි අර අපි විනෝදයට බලන නාට්‍ය වගේ මේවා හොඳයි ප්‍රවෘත්ති වගේ. වැදගත්නේ. ඒවා බලලා මේවා අධ්‍යයනය කරන්න ඕන. නෑ. දැසිරි අමතවලා එහෙම කිව්වා නේ සාකච්ඡා කරනවා කියලා. නෑ සාකච්ඡාවක් නෑ. සාකච්ඡාවක් නෑ. එහෙම නතාවුත් උස්මාලා එහෙම යනවා සම්බන්ධයෙන්. එහෙම තාම තීරණයක්වත් නෑ. කිසිම පක්ෂයක් එක්ක සම්බන්ධයක් නෑ. දැන් තනියම තාන කරා තමයි ප්‍රතිමාර්ථයේදී. නෑ. හරිනේ අපි අවසන් කරමුද?